හරි. එතකොට right. එකම අගයකින් යුක්ත ධාරාවක් මේ ප්‍රතිරෝධ අඩු වෙන්නේ නැතුව හොඳට මේ මම කියපු වචන ගන්න ඔළුවට අඩු වෙන්නේ නැතුව ඇයි එහෙම කිව්වේ කියලා වලට තාම තේරුන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. අඩු වෙන්නේ නැතුව කිව්වෙ මොකද පස්සේ කියන්නේ. එකම අගයක් යනවනම් එම අගයම යනවනම් ඉන්නේ ඒවා ශ්‍රේණිගතයි. එහෙනම් මෙයයි මොනගතද ශ්‍රේණිගතයි. හරිද? right. ඊළඟට මම ඔකේ වචනයක් කියවනේද අනුයාත කියලා. අනුයාත කියලා. මම තව එකක් මෙන්න මෙතනින් නිකන් දාන්නම් එකක් ඔන්න එකක් දැම්මම හිතන්නකෝ දැන්. දැන් මම කියනවා මේකේ අනුයාත කියන ප්‍රතිරෝධ ටික ඔයාලා කොහොමද අඳුරගන්නේ කියලා මම දැන් ඊළඟට කියනවා. අනුයාත කියලා අඳුරගන්නේ කොහොමද? හරි. අතරමැද එතන දැන් මේ ශ්‍රේණිගතය අඳුරගත්තන වෙනම. හරි. ශ්‍රේණිගතය අඳුරගත්තා. ශ්‍රේණිගතය අඳුරගත්තට පස්සේ තමයි අනුයාතය අඳුරගන්නේ. තේරුණාද? නැතුව මුලින් අනුයාතය අඳුරගෙන පස්සේ ශ්‍රේණිගතය අඳුරගන්න එහෙම යන්න එපා. හරි. දැන් ශ්‍රේණිගතය අඳුරගත්තානේ. හරි. අනුයාතය එක්කෙනා පස්සේ එක්කෙනා ඉන්නවා කියන එකයි තියෙන්නේ. හැබැයි ඒකෙත් පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා. එක්කෙනා පස්සේ එක්කෙනා ඉන්නවා කියන එක පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා. මොකක්ද ඒ? දැන් මම කියන්නම් මෙයා පස්සේ මෙයා ඉන්නවා, මෙයා පස්සේ මෙයා ඉන්නවා, මෙයා පස්සේ මෙයා ඉන්නවා. හරි. අනුයාත කතාව නම් හරි. එහෙනම් මේ තුන් දෙනා මේ හතර දෙනාම අනුයාතයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එයා හිතන එක හරිද? නෑ. වැරදි. ඇයි ඒ? කන්ඩිෂන් එකක් තියෙනවා. මොකද්ද කන්ඩිෂන් එක? ඒ කන්ඩිෂන් එකට තමයි අනුයාතය කියන එක හට අර දක්වගන්නේ. අතරමැද කෝෂයක් තියෙන්න බෑ. වෙන මොකක් හරි යුනිට් එකක් තිබ්බට ප්‍රශ්නයක් නෑ. බල්බ් එකක් වගේ එකක් තිබ්බට කමක් නෑ. එහෙම එකක් තිබ්බට කමක් නෑ. හැබැයි තව තියෙනවා දාරිත්‍රකයක් තියෙන්න බෑ. ඒ මොකවත් තියෙන්න බෑ. හොඳේ. ඒවා ඉතින් ඔයාලා මෙහෙම හිතාගන්න දැනට අතරමැද මෙලෝදියක් තියෙන්න බෑ. තිබ්බොත් අනුයාත වෙන්නේ නෑ. ඒතකොට අනුයාත කියන එකක් අඳුර ගන්න නම් මොකද්ද මුලින්ම අඳුර ගන්න ඕනේ? ශ්‍රේණිගතය අඳුර ගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ අතරමැද මොනවත් තියෙන්න බෑ. එහෙනම් දැන් මෙතන අනුයාත කී දෙනෙක්ද ඉන්නේ? මෙයයි එක ළඟ එක්කෙනා පස්සේ ඉන්න අනුයාත කියලා හඳුනා ගන්න පුළුවන් මේ තුන් දෙනා. මෙයාව ඒ කැටගරි එකට වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ තුන් දෙනා විතරයි මෙතන මේ අනුයාත කියන එක ඇතුළට ගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? හරි. ඊළඟට මම මෙන්න මෙහෙම දෙයක් ඔයාලට තව කිව්වොත් දැන් හිතන්න මේ කම්බිය තව ප්‍රතිරෝධයේ මෙහෙට මොකක් හරි මෙහෙට තව පරිපතයක් තියෙනවා මෙහෙට. හරිද? පරිපතයක් තියෙනවා මෙහෙට. මෙතෙන්ට 1 ඇම්පියර් ඇවිල්ලා 0.5ක් මෙහෙට යනවා. 0.5ක් මෙහෙට යනවා. ඉතුරු 0.5 මේ පැත්තට එනවා වගේ මොකක් හරි එහෙම සීන් එකක් වුණා කියලා හිතමු දැන්. අන්න දැන් මම ඔයාලට කියවනද එකම අගයක් ගමන් කරන්න ඕනේ අඩු වෙන්නේ නැතුව කියලා. දැන් බලන්න වෙන සිටුේෂන් එක. මේක ඇතුලෙන් 1 ඇම්පියර් ධාරාවක් එනවා. ආවහම මේක ඇතුලෙනුත් 1 ඇම්පියර් යනවත් දැන් යන්නේ නැහැ. එහෙනම් මෙයයි ශ්‍රේණිගතද? ශ්‍රේණිගත නැහැ. මෙතනින් ගමන් කරනවා 0.5 මෙතනිනුත් ගමන් කරනවා 0.5ක් එකම අගයක් යනවද? ඔව් යනවා. ඒ ගමන් කරන එක මෙතනිනුත් යනවද? යනවා. එහෙනම් මේ තුන් දෙනා මොන ගතයිද? ඒ තුන් දෙනා තාම ශ්‍රේණිගතයි. හැබැයි මෙයා ශ්‍රේණිගතද? නැහැ. එහෙනම් මෙයා මොන ගත වෙන්න පුළුවන්ද මේගොල්ලන්ට? අපිට ඒක හරියට තාම කියන්න බෑ. සමාන්තරගත තත්වයක් ශ්‍රේණිගත නම් නෙමෙයි. එහෙනම් ඉතින් සමාන්තරගත තමයි. හැබැයි ඒක එහෙමම ගන්න එපා. හොඳේ ඔයාලා තේරුම් ගන්න මේකේ කියන්නේ ශ්‍රේණිගතයක් නොවන සමාන්තරගතයක් වන වෙනම ගතයකුත් තියෙනවා. හරිද? ඒක මොකකටවත් දාන්න බැරි එකක්. හරිද? ඒක පස්සේ බලමු. එහෙම දැන් මේ ගතේ මොන ගතයටවත් අයිති වෙන්නේ නැති ගතයක්. හරිද? ඒක නිසා ඒක ගැන හිතන්න යන්න එපා. ඒක පටල ගන්න යන්න එපා. ඔයාලා අඳුර ගන්න යමක් ශ්‍රේණිගත නොවේ කියලා. ශ්‍රේණිගත නොවූ පරිමණින් එහෙනම් අනිත් එක සමාන්තරගත වේ කියලා තීරණයකට යන්නත් එපා. ශ්‍රේණිගත නැහැ. එච්චරයි.
දැන් මේකේ මේ තුන් දෙනා ශ්‍රේණිගතයි මෙයා වෙන මොකක් හරි ගතයක්. මේ තුන් දෙනාට සම්බන්ධයක් නැහැ. හරි. එහෙනම් දැන් මේකෙන් අනුයාත කවුද? අනුයාත කවුද? මෙයයි මෙයයි අනුයාතයි. මෙයා සම්බන්ධද? නැහැ. ඇයි ඒ මැද බැටරි කෑල්ලක් තියෙනවා. දැන් ඔන්න තේරුණාද මේ වැඩේ? හරි. දැන් ඕවා තේරුණා වගේ නෙමෙයි. හරිද? ඔය ටික තේරුම් ගියාම මේ ටික මේ ඔයාලා මොනවට හරි ඔය ටික ලියන්න දැන් ඔය ලියන්න බෑනේ. දැන් ඔය කොහොම පොතේ කියලා ලියන්නද ඔය? ලියන්න බෑ. මේ හදන ගණන් ඔයාලා කරන්න ඕනේ මොකද්ද? මේ හදපු අවශ්‍ය දේවල් ලියගන්න. ශ්‍රේණිගතය කියන එක මොකක්ද ඕනනම් කියලා ලියා ගන්න එක. එකම අගයක් අඩුවෙන් ධාරාව අඩු වෙන්නේ නැතුව වෙනසක් නොවි මේ එක ප්‍රතිරෝධයක් තුලින් ගලන ධාරාව තවත් ප්‍රතිරෝධයක් තුලින් ගමන් කරනවා නම් ඒ දෙක හෝ තුන ශ්‍රේණිගතයි. ඊට පස්සේ අනුයාත කියලා කියන එකේදී බැටරි කෑල්ලක් හරි මොකක් හරි එක අතරමැද තියෙන්න බෑ. අන්න ඒ වගේ වචන ටිකක් ඕනනම් ඔය නෝට් එකේ පැත්තකින් නිකන් කට වචනෙන් හරි වගේ හරි ලියාගෙන තියාගන්න. මොකද ඒක බැලුවාම ටක් ගාලා පේනවා රයිට් මෙහෙම එකක් මේකේ තියෙනවා කියලා. හරිද? ඒව වැදගත්. ඒව තමයි ඒ වැදගත් points. right. වැදගත් points. ඒ ටික එහෙම ලියාගන්න පොඩ්ඩක් ඒ කතාව මම නම් කියපු එක මොකද්ද? නැත්තම් ඕක අනිවාර්යෙන් වැඩේ අප්සෙට් යනවා. මොකද්ද ශ්‍රේණිගතය අඳුරගන්නේ කොහොමද කියලා ලියන්න. ශ්‍රේණිගතය අඳුරගන්නේ කොහොමද? ධාරාව අඩු වෙන්නේ නැතුව එක ප්‍රතිරෝධයක් තුලින් ගලන ධාරාවම තවත් ප්‍රතිරෝධයක් තුලින් ගමන් කරනවා නම් ඒ ප්‍රතිරෝධ දෙක හෝ තුන හෝ ඊට වැඩි සංඛ්‍යාව ශ්‍රේණිගතයි කියලා හඳුනා ගන්නවා කියන එක. ඊළඟට අනුයාත ප්‍රතිරෝධ කියලා මෙතන අර්ථවත් කරන්නේ ඒ ප්‍රතිරෝධ අතර කෝෂයක් වෙන මොනවත් තියෙන්න බෑ. කෝෂයක් හරි ධාරිත්‍රකයක් හරි කිසිම දෙයක් තියෙන්නේ නැතුව තියෙනවා නම් ඒ ටික අනුයාත ප්‍රතිරෝධ විදියට අඳුර ගන්නවය කියන එක. ඒ අදහස ලියා ගන්න. ඒක අදහස වැදගත්. නැත්තම් ඔක ලිව්වේ නැත්තම් එහෙම අනිවාර්යයෙන් මම දන්නවා ඔයාලා ඔක අමතක කරන ගන්නවමයි. ඊට පස්සේ ආයි උඩ බලාගෙන ඉන්නවා මොනවද මේ කියන්නේ කියලා. මොකද ඔය දැන් කිව්වට තව සතියක් යද්දි ඔය ටික ඔළුවේ යන්නේ නැතුව යනවා. නිසා ඔය ටික ලියාගත්තාම ඔයාලට මතක් වෙනවා මෙන්න මේ ටික වැදගත්. ඔයාලා රතු පාටෙන් හරි රවුම් කරලා හරි ඩෙකොරේෂන් දාලා හරි කමන්නේ ඔය ටික හොඳට හයිලයිට් කරලා තියාගන්න. ඔය තා වැදගත් පොයින්ට්ස් ඕවා. හරිද? ඊළඟට මේ විභව අන්තරය ගැන දැන් මම ඒක ලිව්වෙත් නෑනේ. විභව අන්තරය කියන්නේ මොකද්ද? විභව අන්තරය විභවය මෙතන විභවය කියන්නේ එකක් කිය. එහෙම පොතේ එහෙම ලියාගන්න. විභවය කියන්නේ එකක් කිය. විභව අන්තරය කියන්නේ තව එකක් කිය. විභව අන්තරය කියන්නේ විභව දෙකක් අතර වෙනසය. v සමාන ir වලින් හොයන්නේ ඒකය. අන්න ඒක ලියාගන්න. හරිද? ඒකත් දාගන්න කොහේ හරි තැනක ඒ ටිකත් නෝට් කරගන්න. අනිවාර්යෙන් ඒ ටික ලියාගෙන ඒවා තමයි වැදගත්ම පොයින්ට්ස්. මුද්දට ඒ ටික හයිලයිට් කරන් තියාගන්න. වෙනම කතන්දර ඊට පස්සේ කියනවා අන්තිමට යද්දී නැත්තම් ජීවිතේට අහු නැතිව. ඉවර වෙන්නේ 12ට. සෙමිනි මොනවද කියනවාද ක්ලාස් එකක් හරි මොනවා හරි. නැත්තම් ආ 12ට ඉවර වෙන්න කියලා කියන්න. 12ට ඉවර වෙන්නේ. බලන්න මොකක් හරි විකල්පයක් කරගන්න පුළුවන් වේද කියලා. සෙමිනි. මොකද ආයි ඉස්සරහ ටිකට ඉන්න කාඩි වැදගත්. හරි. Okay. Right. දැන් අපි එහෙනම් අපි යමු වැඩි නේද? අපි දැන් බලමු මෙහෙම. දැන් ටික ලියාගත්තා වල මොනවාරි ගැටලුවක් නැහැනේ. හරිනේ. ආයි මම දැන් පස්සේදී මේ ඔයා ලියාගෙන එහෙම මොනවත් නැතුව පස්සේදී ඒ ටිකට මාව රිපීට් කරන්න එපා. හේතුව මොකද?
ඒකෙන් ඔයාලගේ කාලේ දැන් අපි මේ වැඩේ අපි මේ වැඩේ දැන් මම මේ කරන දේවල් ටික ඔයාලා හොඳට අප්ඩේට් කරන් ඉස්සරහට යන්න මම කියවනේ දැන් මේ හදන්නේ නිකන් S එකක් නෙමෙයි C එකක් නෙමෙයි ඔයාලට මේක ඩෙප්ත් එක තේරෙනවා මේ හදන්නේ මෙඩිසින් සෙට් එකක් හදන්නේ නැහැ මොකක්වත් කතන්දරයක් නැහැ මෙතනින් එහාට හරිද ඒකට ඔයාලා වැඩෙත් එක්ක එදිනදා දේවල් ටික හොඳට අප්ඩේට් එක තියාගන්න මොකද අපිට මේක ස්පීඩ් යන්න ඕනේ මේ ගමන මේ අපිට ටයිම් එකත් එක්ක ලොකු සටනක් තියෙනවා ඇත්තටම මේක සිම්පල් කේස් එකක් නෙමෙයි මාස 8කදී අපිට පත වැඩෝගයක් කරන්න තියෙනවා. ඉතින් ඒ ටික කරන්න අපිට විද්‍යුතයට ලොකු කාලයක් වැය කරගන්න ඕන වෙනවා. ඒ නිසා මේ මට තියෙන ටික ඉවර කරලා ප්‍රැක්ටිස් කරන මට්ටමට අරගෙන ඔක හදන්න ඕනේ. හරිද? ඒ නිසා බැරිුණාත් ඔයාලගේ ඉතර මම මේ උගන්නන එක ටික හරියට තිබ්බේ නැත්නම් එහෙම වෙන්නේ මොකද? ඔයාලට මේක අමාරු වෙනවා. ඒතකොට මට ගානක් එක්සෙලම කරන්නත් සෑහෙන වෙලාවක් යනවා. එතකොට නාස්ති වෙනවා අර උඩටම මේක අල්ලගෙන යන කට්ටියක් හිටියොත් එහෙම එයාට ලොකු පාඩුවක් වෙනවා මොකද එයාට මේක තීරෙනවා එයාට ආයි කියන දේ ආයි ඇහෙනවා එතකොට එයාගේ කාලෙට ලොකු නාස්තියක් වෙනවා මොකද මම කියවනේ මෙතන අනිවාර්යෙන් ඩිස්ට්‍රික්ට් ෆස්ට් සෙකන්ඩ් ඉන්න ඕනේ මෙතන ඒ කතන්දර නෑ ආයි එහෙම ඉන්න කෙනෙක් මෙතන ඉන්නවා නැත්තේ නෑ හරිද එතකොට ඒ ඉන්න කෙනාට අසාධාරණයක් නොවෙන්නත් ඕනේ සහ ඒ වගේම තමයි අනිත් අය එයාට අසාධාරණයක් නොවෙන්න වැඩේ සෙට් වෙන්නත් ඕනේ. එතකොට හැමෝම ගොඩ යාම කියන එක සිද්ධ වෙන්නත් ඕනේ. ඔක්කොම වෙන්න බෑ. එක්කෙනෙක් විතර ගොඩ ගිහලා හරියන්නේ නැහනේ. ඉන්න සෙට් එක ගොඩ යන්නත් ඕනේ. එතකොට මම අනිත් දුර්වලම කෙනා ගැන බලන්නත් ඕනේ. ඒ වගේම තමයි හොඳටම පර්ෆෝම් කරන කෙනාට අසාධාරණයක් නොවෙන්නත් ඕනේ. ඒ නිසා ඔයාලා හිතාගන්න ටීම් එක කිසි කෙනෙක් මම්ම නිසා දුර්වල වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. මම නිසා ටීම් එක දුර්වල වෙන්න ඉඩ තියන්නේ නැහැ. මම නිසා මේක වීක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ඔයාලා ප්‍රශ්න අහන්න එපා කියන එකම නෙමෙයි හොඳේ. ඔයාලා ඕනම් ප්‍රශ්නයක් අහන්න උත්තර තේරෙන්න තුනක් ප්‍රශ්නයක් නැහැ. 100 පාරක් හරි ඒක අහන්න කිසි ගැටලුවක් නැහැ. මම කියන්නේ අර කරපු දෙයක් හොඳට ඔලුවට නැතුව දාගන්න නැතුව උනන්දුවක් නැතුව ඉන්න එපා කියන එකයි කියන්නේ. එහෙම ඉඳලා කරොත් එහෙම අනිත් කෙනාට හරි අවුලක් අසාධාරණයක් වෙනවා. හරිද? එහෙම අන්නේ සාධකේ බවට පත් වෙන්න එපා කියන එක විතරයි මේ කියන්නේ. ඔයාලට මම කියන එක එහෙමත් ඉඳලා හොඳටමත් වැඩ කරලා ඒත් තේරෙන්නේ නැති ඒවා තියෙන්න බලන්න. ඒව ඕන වෙලාවක අහන්න කිසි ගැටලුවක් නැහැ. ඒකයි. හරි? right excellent එහෙනම් දැන් අපි ඔන්න විභවාන්තරේ ඔන්න පොඩ්ඩක් කතා කරමු. දැන් අපි වැඩේ ප්‍රැක්ටිස් කරලා බලමු එහෙනම්. දැන් මම තව පොඩි දෙයක් මේක කියන්න බැරුණානේ මට. මම ආවේ අවසාන කරන්න ඕනේ. දැන් මම කිව්වනේ ඔය වාක්‍ය අවසානයේට එක ප්‍රතිරෝධයක් දෙපස් විභවාන්තරේ හොයන්නත් ඔක පාවිච්චි කරයි. ඊළඟට මම කිව්වා බාහිරව තියෙන අනුයාත ප්‍රතිරෝධ දෙකක් හෝ ඊට වැඩි ගණනක් දෙපස් විභවාන්තරේ හොයන්නත් ඕක පාවිච්චි කරයි. ඒ කියප එක තමයි දැන් අපි බලන්න යන්නේ. හරිද? දෙවෙනි වාක්‍යය. ඔන්න ඔයාට ඕන වෙනවා මොකක් හරි උමනාවකට මේ 1 ඕම්ස් සහ 3 ඕම්ස් දෙපස්ස විභවාන්තරේ ඔයාට හොයන්න ඕන. පුළුවන් ද හොයන්න V = R දාලා? ඔව් පුළුවන්. ඇයි ඒ? අනුයාතයි මේ දෙන්නේ. ශ්‍රේණිගතයි. අනුයාතයි. එහෙනම් හොයන්න පුළුවන් දෙකපාරෙන්ම හොයන්න පුළුවන් මේ සූත්‍රය දාලා. එතකොට මොකද ලැබෙන්නේ? මෙන්න මෙතන ලක්ෂය සහ මෙන්න මෙතන ලක්ෂය දෙපස්ස විභව අන්තරය මේ සූත්‍රයෙන් එකපාරම ලැබෙනවා. කොහොමද හොයන්නේ? මෙන්න මේමයි හොයන්නේ. v මොකේද? මෙන්න මේ දෙන්නගේ i කීයද? 1යි i 2යි r මුලින්ම r ගන්නකො r 1යි ප්‍රතිරෝධය කීයද? ඒක තුලින් ගන්න ප්‍රතිරෝධය 1යි ඒ තුලින් ගන්න ධාරාව 2යි ධන මෙතන විභවාන්තරය කීයද? එහෙම මෙතන විභවාන්තරය 3යි sorry ධාරාව 3යි වැරදුනා ධාරාව 3යි ඒ තුලින් ගන්න ධාරාව කීයද? 2යි ඒ නිසා උත්තරය කීයක් එනවද? දෙවරක් 1 2යි තුන් වරක් 2 6යි අවසානයේ උත්තරයක් එනවනේ 8යි කියලා නේද? මේක දැන් මම මේක මේ කොටස් දෙකකට ලියලානේ හැදුවේ. කොටස් දෙකකට ලියලා හැදුවේ. මේක තනි පාර එක පාරෙන්ම ගන්න බැරිද? ගන්න පුළුවන්. අන්න ඒකට තමයි ওই දෙවෙනි රූල් එක. එක පාරෙන්ම ගන්න බැරි. දැන් මේක වෙන වෙනම ලියලා ගන්න නැතුව එකෙන්ම ගන්න බෑ. පුළුවන් ගන්න. ශ්‍රේණිගතයිනේ. හරි. ශ්‍රේණිගත නම් අපි දන්නව නේද? ශ්‍රේණිගත ප්‍රතිරෝධයක සමක ප්‍රතිරෝධය කියලා එකක් අපි හොයනවා නේද? ඔව්. මොකද්ද සමක ප්‍රතිරෝධය කියන්නේ? ප්‍රතිරෝධ ගොඩක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධය හොයනවා කියන එකට.
ඒක ගැන මම තව ටිකක් වෙනම කතා කරනවා පස්සේ දැනට නිකන් දල අදහසක් තියාගන්න ප්‍රතිරෝධ ගොඩක් වෙනුවට ඒ ගොඩම අයින් කරලා ඒ වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක් අපි හොයාගන්නවා නම් අන්න ඒ ප්‍රතිරෝධයට තමයි සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ. තේරුණාද? හරි. දැන් ශ්‍රේණිගතව තියෙන එකක සමක ප්‍රතිරෝධය හොයන විදිහ වල O level කාලෙදි කරලා තියෙනවනේ. ඒක නිසා ඒක හැමෝම දන්නවා කියලා මම හිතනවා. මොකද්ද? මේ ටික එකතු කරනවානේ. එහෙනම් මෙතන සමක ප්‍රතිරෝධය කීයද? මේ දෙන්නා වෙනුවට දාන්න බලන්න තනි ප්‍රතිරෝධය කීයද? 3යි 1යි 4යි. එහෙනම් ප්‍රතිරෝධය කීයද? 4යි. ඒ තුලින් ගන්න ධාරාව කීයද? 2යි. උත්තරය කීයද? 8යි. ඔන්න එකපාරෙන්ම දෙවෙනි රූල් එක අනුව උත්තරය ආවා. අනුයාත ප්‍රතිරෝධ දෙකක් දෙපසි භවන්තරය හොයනවා කියලා කියන්නේ මේකයි. එහෙනම් දැන් අපිට මෙහෙම අහනවා. අපිට අපෙන් අහනවා අපිට දැන් බැරිද කෙලින්ම මෙන්න මෙහෙම එකක්. මෙතනයි භවන්තරය හොයන්න පුළුවන්ද? පුළුවන් හොයන්න. ඇයි පුළුවන් වෙන්නේ? ශ්‍රේණිගත නිසා. ඒ විතරක්ද? නෑ. අනුයාත නිසා. අතරමැද කෝෂයක් තියෙනවද? නෑ. එක්කෙනා පස්සේ එක්කෙනා ඉන්නවද? ඔව්. එහෙනම් මේ තුන් දෙනාගම එක හොයන්න පුළුවන් අපිට කොහොමද? 3යි 2යි 5යි මෙතෙන්ට මම දැම්මේ කීයද? මට මතක නැහැ දැන් දාපු එක. මම දැන් දෙකක් දන්නේ දැම්මේ. 3යි 2යි 5යි මොකක් හරි මෙතන දාපු එක. 2යි හරි. 2යි දාලා දෙන්න හරි. දැන් ඔන්න මොකද 3යි 1යි 4යි 4යි 2යි 6යි. එහෙනම් ප්‍රතිරෝධය 6යි ධාරාව ගලන්නේ කෝගෙන් හරහා 2යි 6 වරක් 2 12යි. අන්න ඔය රූල් එක දෙන රූපික ඇප්ලයි කරලා අපිට කෙලින්ම මේ දෙපස ඔක්කොගෙම විභවාන්තර එකපාරෙම ගත්තා. ඒකට සමග ප්‍රතිරෝධය දාලා තියෙන්න ඕනේ. දැන් අනුයාත කියලානේ කිව්වේ මම. අනුයාත කියන්නේ මෙයයි මෙය. එතකොට ඔයාට හිතෙන්න පුළුවන්ද එහෙනම් මේ දෙන්නගෙත් එහෙම හොයන්න බැරිද කියලා. මේ දෙපසි භවන්තරේ මේ දෙන්න විතරක් පාවිච්චි කරලා මෙතන දෙකයි එහෙම බෑ හොඳේ. එයි මෙතන කාට මොකද වෙන්නේ එතකොට? මේ මැද විභවාන්තරයක් හිටිනවනේ. ඒ නිසා මේ දෙන්න එකක් ඇර එකක් එහෙම හොයන්න මෙහෙම 1යි 2යි 3යි 3 වරක් 2 6යි කියලා එහෙම හොයන්න බෑ හොඳේ. මේ ඔක්කොම පාරේ ඉන්න සියලු දෙනාම ගන්න ඕනේ එක පිළිවෙලට. මේ දෙන්නගේ වෙනම ගන්න පුළුවන්, මේ දෙන්නගේ වෙනම හොයන්න පුළුවන්. මෙයයි ඇරලා එහෙම හොයන්න බෑ හොඳේ. හරි. ඒතකොට හොයන්න පුළුවන් කම්බිනේෂන්ස් සීම ඒකේ තියෙනවා ලිමිට් එකක්. හරිද? මේකෙන් මේ දෙන්නගේ ඕනම අනුශ්‍රේණිගතයි කියලා අනුයාතයි කියලා මේ දෙන්නගේම හොයන්න බෑ එකපාර දාලා 2 1 3යි කියලා. හරිනේ? ඒවා තේරුම් ගන්න. ඒවා බෑ. හරි. දැන් ඔන්න ඔයාලට මම හිතන්නේ v සමාන ir කියන එක තේරුණා. ඒක තේරුණා. හරි. දැන් අපි තේරුණාට වැඩක් නැහැ. අපි ඒක ප්‍රැක්ටිස් කරලා බලන්න ඕනේ. දැන් ඒක ප්‍රැක්ටිස් කරලා බලමු අපි ටික. මේ ගාන මගෙත් එක්කම ඇඳගෙන යන්න.
හරි. දැන් මම මේකේ නම් කරනවා මේක A මේ ලක්ෂය B මේක C මේක D මේක E දැන් ඔයාලා මේකේ හොයන්න ඕනේ මෙන්න මේ උත්තර ටික. A සහ F අතර විභව අන්තරය A සහ E අතර. ඊළඟට B සහ C අතර. C සහ D අතර. B සහ D අතර. ඔන්න විභව අන්තර ටික හොයන්න. එකයි. ධාරාව හතරයි 6යි 12යි. බලන්න ප්‍රමෝද දෙකයිද කියලා ධාරාව හරියට. දෙකද වෙන එකක්ද කියලා. මට පේන්නේ දෙක නෙමෙයි. හතරයි බලන්න ධාරාව ඔයාලට එන්නේ ධාරාව හරියට හොයලා තියනවා කියලා. ධාරාව අවුලක් තියනවා වගේ පේනවා. දෙකක් එනවද? එකක් නෙමෙයි දෙන්නේ. එකයි ඇම්පියර. ඊට පස්සේ A සහ E අතර විභවාන්තර හරිය. එකයි ඇම්පියර නෙන්නේ ඒක තමයි. BD 10ක්. BD 10ක් එනවා. 2 4 6 10. බලන්න හැමෝම try කරලා මේ උත්තරේ නමද කියලා. ධාරාව එන්නේ එකක්. ධාරාව එකක් නැතුව දෙකක් ආපු අය බලන්න දෙකක් ආවේ ඇයි කියලා. එක තාම ආවේ නැත්නම් එක ගන්න. මොකද එක අර ගන්න නේ. තත්සර්ව තරුෂිකා 2යි 4යි 6යි 10යි එන්නේ. බලන්න අනිත් අය තව ඉන්නවා මං හිතන්නේ. බලන්න ඔයාලගේ මේ කියන උත්තරේ එන්නේ නැද්ද? එන්නේ නැත්නම් කියන්න. උපුති 2යි 4යි 6යි 10යි හොඳයි. වෙනුමි හරි ප්‍රමෝද්‍ය හරි මෙත්මි හරි 1යි 4යි 6යි 10යි හොඳයි
එහෙනම් හරි එකනේ හරි. ඉතාලව ගන්න බලමු. දැන් පොඩ්ඩක් දැන් ඔයාලට මේක තේරුම් ගිහින් තියෙනවා. දැන් අපි මේක ටිකක් දැන් මේක ස්පීඩ් කරන්න ගණන් ටිකක් යන්න. එකම જાති ගණන් ටිකක් තමයි. නමුත් මේ වැඩේ හොඳට ඔළුවට හුරු වෙන්න අපිට ටිකක් තව ගණන් කීපයක් මේ වගේම ටිකක් හදමු. ඒතර වැඩේ හරියනවා. වැඩේ ලේසි වෙනවා ඊට පස්සේ. තේරෙනවනේ එතකොට. මගෙත් එක්කම ඇදන් යන්න මේවා. හොඳයි සෙමිනි හරි 27යි BC CD බලන්න AB හරි CD ඊළඟට අන්තිම එක බලන්න අන්තිම එක මොකක්ද කියන්නේ නෑ අවසානයක මම කවන්නේ ඒක පොඩ්ඩක් අතහැර දාන්න ගාන මම අයින් කරපු හින්දා අවසානයේ උත්තරේ වෙන එකක් එන්නේ බලමු මේ ගාන බලන්න හරියට ඊට පස්සේ මේකේ උත්තරේ මේ අනෝ අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේ ගාන try කරගෙන යන්න 2යි හරි මේකේ A B C D E F A F B D C E ඔය ටික ඔය විහාරි 4යි 8යි 12යි 4යි 8යි 3යි 12යි හරි හරි CD 3යි CBD හරි හොඳයි සත්සරණි 7යි
සවින්දි 4 8 12යි. සත්සර්ණි හරි 12ත් හරි. හොඳයි. වෙනුමි හරි 4 8 12යි. ප්‍රමෝද්‍ය හරි තරුෂිකා හරි හරි ඉබුදි හරි ඉමේෂා හරි 12යි 8යි 4යි සේමිනි CE 12යි AF 4යි BC BC නෙමෙයි BD නේ BD 8යි හරි හොඳයි දැන් තේරුණානේ දැන් මම හිතන්නේ සේමිනිගේ ප්‍රශ්නේ හරි ඒතර ඔයාලට වැඩේ තේරිලා තියෙන්නේ මට උත්තර තුනෙන් පේනවා ඔයාගේ වැඩේ හරි කියලා ඕකේ එක්සලන්ට් එහෙනම් දැන් ඔන්න අපි තව බලන්න තව පොඩ්ඩක් තව එකක් බලමු දැන් මේක හරිනේ දැන් ටිකක් ස්පීඩ් වැඩේ තව කන්ෆර්ම් කරගන්න ඕනේ අපි මේකත් හොඳයි තව එකක් බලමු මේකත් දැන් යන්න මගෙත් එක්ක දැන් එනවනේ උත්තර ගන්න දැන් යන්න මගෙත් එක්ක හතරයි යමුස් මම අයින් කරන්න පොඩ්ඩක් හතරයි ඕම්ස් නෙමෙයි මේක නෑ හරි මෙතන 10යි වීට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා 2 ඕම්ස් කියලා හරි දැන් හොයන්න ඕනේ A B
D E F G H. දැන් මම ඔයාලට මේකේ ලක්ෂ ටික දෙනවා. මේ සමහර ලක්ෂවල හොයන්න බෑ. හරිද? සමහර ලක්ෂ දෙපස හොයන්න බෑ. ඒ හොයන්න බැරි ලක්ෂ ඉදිරියෙන් ඔයාලා දාන්න ඕනේ no කියලා. හරිද? අනිත් ටික හොයාගෙන යන්න. එතකොට මේ no එක අඳුර ගන්න බැරි එක අඳුර ගන්නත් පුළුවන් වෙන්න ඕනේ මෙතන. H ළඟට G E B D BD. හරි ඔච්චරයි. විහාරේ අංජනා හොඳයි ටයිමින් හොඳයි වාගේ. අන්න එහෙම ටයිමින් වලට යන්න හැමෝම මේ මට්ටමට වගේ එන්න පුළුවන්. එන්න අන්න ඒ වගේ එන්න. ඊළඟට ශවින්දි. ශවින්දි කියන දෙකක් බෑ කියලා නේ. බලන්න ඔයාගේ උත්තර ටික කොහොමද කියලා ඒකේ උත්තර වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ පේනවා මට ශවින්දි. සත්සර්ණි වැඩේ හොඳයි ටයිමින් හොඳයි. විමාශා හරි වැඩේ වෙනමෙත් හරි. මේක තමයි බෑ. විහාරි ඔයාගේ උත්තර ටික හරි. තරුෂිකා නෙත්මිනි හොඳයි අන්තිම එක බෑ. ඒක හරියට අඳුරගත්තා. හොඳයි නියමයි ඈ. බෑ ඒක කරන්න. හරි. බලන්න හොඳයි. ප්‍රමෝද්‍ය බැගේ ගානට අඳුරගෙන තියෙනවා. හෙත්නි සේමිනි ඔයාට 2 ඇම්පියර් ධාරාව දෙවෙනි එකේ මොකද්ද දෙවෙනි එකේ පුළුවන්ද කියලා GH නෑ එහෙම ධාරාව ගණන පැත්ත මේ දාලා තියෙන්නේ මම ලක්ෂ 2ක් මිසක් මේ ඒ අතර කියන විනාඩිය ඇතින් ළඟට අපි කතා කරන එක මෙත් මේ හරි 16යි 4යි 16යි ඒ කියන්නේ දෙවෙනි එකේ ධාරාව ගන්න පැත්ත නෑ ධාරාව ගන්න පැත්ත වැදගත් නෑ අපිට ධාරාව කොහෙට ගැලුවත් එකයි අපිට කියන්නේ මේ දෙක අතර අන්තරයක් දැන් මොනම හරි දෙයක වෙනසක් බැලුවාම මෙතන ඉඳන් මෙතෙන්ට ඉංග්‍රීසි අකුරු දෙක මෙහෙම දුන්නට ගැටලුවක් නෑ අපි මෙතන කෙලින්ම මේ දෙක අතර ඩිෆරන්ස් එකක් නේ ලැබෙන්නේ ඩිෆරන්ස් එකක් හොයද්දි ඩිෆරන්ස් එක මේක හරහා මේකෙන් මේකවත් ප්‍රශ්නයක් නෑ ඒ වෙනස කියන එක ලැබෙන්නේ ඔය සූත්‍රයෙන් කියන එක විතරයි ඒකේ අයිඩියා එක ඒ නිසා මේක මේ එහෙම ගැටලුවක් නෑ GH වල හොයන්න පුළුවන් GE වල GE කියන්නේ මෙන්න මේ රේන්ජ් එක මේ අතර එක ලැබෙනවා V = IR වලින් මේ අනිත් කරලා තින්නේ එච්චරයි ඒතර එහෙම ගැටලුවක් නෑ ධාරාව යන පැත්ත ගැන අපි